මේ ඇත්ත වශයෙන්ම ගරු අධිකරණ ඇමතුමා විසින් ඉදිරිපත් කරන ලද සංශෝධන ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් මේවා සිල්ලර සංශෝධන. මේවා කිසි මට පේන විදිහට මේවා ඇස් බැඳු. මොකද අධිකරණයට කරන්න තියෙන හානිය ආණ්ඩුව කළා ඉවරයි. මොකද ඇවිල්ලා මාස කිහිපයක් යනකොට 20 වෙනි සංශෝධනය සම්මත කළා. අධිකරණයේ පමණක් නෙවෙයි මේ රටේ තියෙන සියලු ආයතන වල බලය විධායක ජනාධිපතිවරයාගේ අතට ගත්තා. ඉතින් ඊට පස්සේ කොහොමද අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන්නේ? I want you to pay attention, Honorable Minister. I want you to pay attention because I am speaking on behalf of the මම ආයිත් මුලින්ම පටන් ගන්න මට වෙලාව දෙන්න. දැන් මෙතුමාගේ සංශෝධන ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් මේවා සිල්ලර සංශෝධන. මේවට මේ රටේ ජනතාවත් බලාපොරොත්තු වෙන්නේ ජාත්‍යන්තරයත් බලාපොරොත්තු වෙන්නේ මේ වගේ දේවල් නෙවෙයි. මොකද එතුමා කිව්වා ගොඩනැගිලි ගැන ඒ වගේම අධිකරණයේ ස්වාධීනත්වය ගැන නමුත් 20 වෙනි සංශෝධනය ගෙනහැල්ලා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ විධායක බලතල අපි විබද්ධගත කෙරුවා. අපි අධිකරණයේ ස්වාධීන කෙරුවා, රාජ්‍ය ආයතන ස්වාධීන කෙරුවා, ව්‍යවස්ථාදායක සභාවක් ඇති කෙරුවා. ඒ ස්වාධීනත්වය නැති කළා බලය එක පුද්ගලෙක්ගේ අතට අරන් ඔබතුමා කොහොමද කියන්නේ අධිකරණයේ ගුණාත්මක භාවය ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස ගැන. 20 වෙනි සංශෝධනය නිසා අපි දේශීය වශයෙන් නෙවෙයි ජාත්‍යන්තර වශයෙන් විශාල අපකීර්තියකටපත් වුණා. අනිත් එක මම කියන්න ඕන මෙතුමා දන්නේ නැහැ. ඉස්ලාම මේ විවස්ථාදායක සභාව සංකල්පය ගෙනාවේ මේ චන්ද්‍රිකා මැතිණිය. චන්ද්‍රිකා මැතිණිය තමයි 17 වෙනි සංශෝධනය ගෙනාවේ මේ විවස්ථාදායක සභාවක් ඇති කරලා මේ ආයතන ස්වාධීන කරන්න. ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුත් එව්වා පිළිගත්තා. මහින්ද රාජපක්ෂ එක ආපස්සට ඇරෙව්වා. යහපාලන ආණ්ඩුව නැවතවරක් 19 ගෙනාවා. මේ ආණ්ඩුව නැවතවරක් ඒ ඉවත් කෙරුවා. ඉතින් ඇත්ත වශයෙන්ම අද ජාත්‍යන්තර මේ ආණ්ඩුව බලයට පත්වලා අවුරුදු එකමාරක් යනකොට ජාත්‍යන්තර සංවිධාන දෙකක් අපිට විරුද්ධව යෝජනා සම්මත කෙරුවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ අපිට විරුද්ධව යෝජනාවක් තියෙනවා. ඒක සම්මත වුණ අන්ත පරාජයක්, යුරෝප හවුලේ අන්ත පරාජයක්, ඇමරිකාවේ කොංග්‍රස් මණ්ඩලයේ යෝජනාවක් තියෙනවා. ඔබතුමා දන්නවද මොකක්ද මේ යෝජනාව කියලා? මේ පාර්ලිමේන්තුවේ කිසි කෙනෙක් දන්නේ නැහැ. ඒ යෝජනාවේ තියෙන්නේ ඇමරිකාවේ කොංග්‍රස් එකේ උතුරු නැගෙනහිර පළාත ද්‍රවිඩ ජනතාවගේ නිජ භූමිය හැටියට පිළිගන්න ඕන කියලා කොංග්‍රස් එකට යෝජනාවක් ගෙනල්ලා තියෙනවා. ඉස්රායල් කියන රටත් බිහි වුණේ මෙහෙමයි. 1930 ගණන් වල ඒ ලෝකේ සුපිරි බලවතා බැල්ෆර් සාමිවරයා ලෝඩ් බැල්ෆර් ලියුමක් ලිව්වා. අපි ඉස්රායල් කියන රටක් යුදෙව්වන්ට රටක් තියෙන්න ඕනේ කියලා. ඒ ප්‍රකාශය නිකුත් කළ අවුරුදු 30ක් යනකොට ඉස්රායල් කියන රට බිහි වුණා. ඉතින් මේක සෙල්ලමකට ගන්න එපා. මේක ආරම්භය විතරයි. ඒ වගේම මේ අද අපේ රට විශාල ආර්ථික අර්බුදයක. දැන් ඇමතුමා සංශෝධන ගණනාවක් කිව්වා. හැබැයි මම එතුමාගෙන් අහනවා යුරෝපා හවුල ඉල්ලන සංශෝධන අපි අද ගෙනාවද? යුරෝපා හවුල අපේ සංශෝධන කීපයක් බලාපොරොත්තු වෙනවා. මොනවද එව්වා? එව්වා මේ රටේ සාමාන්‍ය ජනතාවට බලපාන සංශෝධන. පළවෙනි එක තමයි ඩිටේෂන් ඩීఓ රැඳවීම් නියෝග. අද මාස 18ක් ඕන කෙනෙක් රඳවාගෙන ඉන්න පුළුවන්. මහේස්ත්‍රාත්වරයෙකුට ඉදිරිපත් කරන්නේ නැතුව. යුරෝප හවුල කියන්නේ මේක මාසයකට අඩු කරන්න. ඒක පුතුමා කරනවද? එතකොට කෙනෙක් අත්අඩංගුවට ගත්තාම පැය 48කින් අධිකරණයට ඉදිරිපත් කරන්න ඕන. ඒ සංශෝධන ගෙනවද? ඒ වගේම පාපෝච්චාරණ කොන්ෆෙෂන්ස් පොලිසියට ඉදිරිපත් කරන පාපෝච්චාරණ පිළිගන්න එපා. අධිකරණයට මහේස්ත්‍රාත්වරයෙකුට ඉදිරිපත් කරන සංශෝධන පාපෝච්චාරණ පිළිගන්න. ඉතින් ඇයි මේවා ඉදිරිපත් කරන්නේ නැත්තේ?
මෙව්ව තමයි ජාත්‍යන්තර ප්‍රජා බලාපොරොත්තුවක ඉන්නේ. එදා මම දැක්කා කබ්‍රාල් මැතිතුමා කියනවා යුරෝප හවුල ඉල්ලන සංශෝධන අපගේ ස්වෛරීභාවයට බලපානවලු. මේ ඉල්ලන දේම ස්වෛරීභාවයට බලපානවද? මේ රටේ හැම මිනිහෙක්ම ඉල්ලන දේ. දියෝ ගාලා මාස 18ක්. දම්මලන ශානි අබේසේකර දියෝ ගහලා මාස 9ක් තියාගෙන හිටියා. අන්තිම මොකද්ද අපැල් අධිකරණය කිව්වේ? මේක බොරු නඩුවක්. මේක බොරු නඩුවක්, ගොතපු නඩුවක්. පලිගන්න දාපු නඩුවක් කියලා තමයි. ඉතින් මොකද්ද මේ ගුණාත්මක භාවය තමුන්නාන්සලා කතා කරන්නේ? අපිට ගොඩනැගිලි වලින් වැඩක් නැහැ. මේ රටේ ජනතාව ඉල්ලන්නේ ගුණාත්මක භාවය, quality of justice. අන්න ඒක තමයි වැදගත්. ඒකයි ජාත්‍යන්තරයක් කියන්නේ. අපි ආඩම්බරයට 19 වෙනි සංශෝධනය යටතේ අපි ශ්‍රේෂ්ඨාධිකරණය ස්වාධීන කෙරුවා. විධායක ජනාධිපතිතුමාට ඒක පාගගෙන ඉන්න බැරි වුණා. එම නිසා තමයි එදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ පාර්ලිමේන්තුව විසිරුවා ඇරියයින් පස්සේ අපි අධිකරණයට ගියාම අධිකරණය කිව්වේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසිරුවා හැරීම වැරදි කියලා. මොකද අධිකරණයට ස්වාධීනත්වය තිබුණා එදා. විධායක ජනාධිපතිතුමා වෙන නමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයෙක් හැටියට ව්‍යවස්ථාදායක සභාව මේක ප්‍රතික්ෂේප කරන්න ආදී තිබ්බා. මේ නම අපි පිළිගන්නේ වෙන නමක් එවන්න කියලා. අද ඒක තියෙනවද? අද විධායක ජනාධිපතිතුමා එවන හැම නමක්ම ව්‍යවස්ථාදායක සභාව පිළිගන්න ඕන. අද අපි 19 යටතේ විධායක ජනාධිපතිතුමාගේ බලතල විවද්දගත කෙරුවා. නමුත් අද නැවත වරක් එකතරකට අරන් තියෙනවා. ඉතින් මං අහනවා අධිකරණ මැතිතුමාගෙන් මොකද්ද මේ ඔබතුමා කියන ස්වාධීනත්වය? මට තේරෙන්නේ නැහැ. මට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. අනිත් යුරෝපා හවුල මොකක්ද ඉල්ලන්නේ? මේ කාරණා තුන විතරයි මං කලින් කියපු. ඩීఓ එක මාසෙයි රදවා ගැනීම මාසෙයි පැය 48න් මහේස්ත්‍රාත්වරයෙකුට ඉදිරිපත් කරන්න පොලිස් පාපෝච්චාරණ පිළිගන්න එපා. අධිකරණ විනිශ්චයකාරයෝ කරන්න පාපෝච්චාරණ තමයි පිළිගන්න ඕන කියලා. ඉතින් මේව රටේ ස්වෛරීභාවයට බලපාන දේවල්. අන්ත පරාජයක් යුරෝප හවුලෙන් දැන් GSP සහනය ලබා ගන්න මම අහනවා අධිකරණ ඇමැතිතුමාගෙන්. මොකද අපිට මෙව්වා මෙහෙ ලංකාවේ කියලා වැඩක් නැහැ. අද ජාත්‍යන්තර වශයෙන් අපි කුණු බක්කියට වැටිලා ඉන්නේ. දැන් සෙප්තැම්බර් මාසේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ ආවහම මොකද්ද දෙන උත්තරේ? මම අධිකරණ ඇමැතිතුමාගෙන් අහන්න කැමතියි. මේ ගොඩනැගිලි හදන කතාව නෙවෙයි. ඔබතුමාගේ උත්තරයක් බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ ඉදිරියට අපි ගිහිල්ලා මොකද්ද කියන්නේ? යුරෝප හවුලට ගිහිල්ලා මොකද්ද කියන්නේ? අන්න ඒක තමයි මේ රටේ ජනතාව ව්‍යාපාරිකයෝ බලාපොරොත්තු වෙන උත්තර. ඉතින් මම ඊට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මම ඉල්ලීමක් කරනවා. අද ගෙන ආපු සංශෝධන වලට අපි විරුද්ධ නැහැ. අපේ මුජිබුර ඇමතුමා සංශෝධනයක් ගේනවා කමිටි ස්ටේජ් එකේ. නමුත් මේ වගේ සිල්ලර සංශෝධන නෙවෙයි අපේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ. යුක්තියේ ගුණාත්මක භාවය, quality of justice. ඒක අද අපේ රටේ තියෙනවද කියන එක ගැන අපේ හකීම් මැතිතුමා කිව්වා එක්තරා නඩුවක් ගැන 4 වතාවක් නඩුකාරවරු අයින් වුණා. ඉතින් මේක සාධාරණද? මේක සාධාරණද? අද නිසා මම අපේ ඇමැතිතුමාගෙන් බලාපොරොත්තු වෙන නීතිඥයෙක් හැටියට හොඳ නීතිඥයෙක් මීට වඩා ක්‍රියාශීලී දායකත්වයක් දක්වන්න ඕන. මේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න. ඒ වගේම ඔබතුමාගේ කාලය අවසන්. අපේ රට ඉස්සරහට ගෙනියන විශේෂයෙන්ම මේ GSP ප්‍රශ්නය දැන් ඔබතුමාලා උත්තරයක් හදනවද ගරු ඇමතුමා? GSP සහනය ලබා ගන්න. මොකද ව්‍යාපාරිකයෝ අපිට ඇවිල්ලා කියනවා රජයේ බුදි කියලා. GSP සහනය නැති කරනවායි කියලා යුරෝපා හවුල
පැහැදිලිව කියලා තියෙද්දි රජය මොකද්ද ප්‍රතිචාරය කරු ඇමතුමා එක්කනේ? නේ ගරු කිරියල් ඇමතුමා ඔබ හිටපු ඇමතුමා ඔබ මෙහි හිටිය නම් ඔබ දකින්නට ඇති. අපේ ගරු විදේශ ඇමතුමාගේ නායකත්වයෙන් යුරෝපා සංගමය එක්ක සාකච්ඡා කරලා ඒ ඔවුන්ගේ තියෙන චෝදනාවලට වෙන වෙනම අපි විසඳුම් සහ පිළිතුරු ලබා දීලා තියෙනවා. හැබැයි ඒක කරනකොට ඔබතුමා කියපු ආකාරයට අපිට මේ රටේ ස්වෛරීත්වයට සහ ජාතික ආරක්ෂාවට තර්ජනය වන බාධා වන දේවල් කරන්නට බෑ. නමුත් කළ හැකි හා කළ යුතු දේවල් අපි කරන්නට ඕන. ඔබතුමා දන්නවා අපි යුරෝපා හවුලට ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලබා දීලා තියෙනවා. ඔවුන් සමග එන්ගේජ්මන්ට් එකක් අරගෙන යනවා. ඒ අරුණම මේ වෙනකොටත් ඔබතුමා දන්නවා PTA එක ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත පිළිබඳව යලි අධ්‍යයනය කරලා අලුතින් තාක්ෂණික වශයෙන් මූල්‍යමය වශයෙන් බිට්කරන්සි හරහා මේ සිදු කරන යම් යම් දේවල් වලට එතන පරාසය නැහැ. ඒ හින්දා ඒකේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තියෙන කරුණු ශක්තිමත් කරන ආකාරයටම සහ ඔබතුමා කියපු ආකාරයට මානව හිමිකම් සම්බන්ධයෙන් තියෙන යම් අඩුපාඩු තියෙනවා නම් ඒවත් හඳුනාගෙන ඒ සම්බන්ධයක් විසඳුම් ලබා දීම සඳහා අපේ රජයේ විසින් කැබිනට් මණ්ඩලයේ විසින් වෙනම කමිටුවකුත් පත් කරලා තියෙනවා. මම ඔබතුමාගේ අහන කැමති දැන් මම කාරණා තුනක් කිව්වනේ. මම කාරණා තුනක් කිව්වා. එකක් තමයි රැඳවුණු නියෝගයේ මාසයක් පමණයි පුළුවන් කියලා. ඒ වගේම කෙනෙක් අත්අඩංගුවට ගත්තාම පැය 48න් ඉදිරිපත් කරන්න ඕන මහේස්ත්‍රාත්වරයෙකුට. ඒ වගේම පාපෝච්චාරණ පොලිසියට දෙන පාපෝච්චාරණ පිළිගන්න බෑ, අධිකරණයට දෙන පාපෝච්චාරණ. ඒ තුන ඔබතුමා පිළිගන්නවද? කරු මන්ත්‍රීතුමා ඔබතුමත් හිටියනේ මේ ආණ්ඩුවේ ඔබතුමන්ලාගේ ආණ්ඩුව අවුරුදු 5ක් තෝව කරගන්න තිබුණනේ. ඒක මේ ආපදානව වගේ කරන්න බෑනේ. ඔය සඳහා කාලයක් ගත වෙනවා. අපි ඔබතුමා බලන්නට ඕන වෙනම කමිටුවක් පත් කරලා තියෙනවා. කමිටුව තමන්ගේ නිර්දේශ ඉදිරිපත් කරන්න ඕන. තමයි මම කියන්නේ මෙතුමා උගුරට හොරා බේත් කරනවා මේ ගුණාත්මක භාවයයි ගොඩනැගිලි ගැන කතා කරනවා. මේ සරල ප්‍රශ්න තුනට උත්තර දෙන්න බෑනේ. මෙව්වා ස්වෛරී භාවය මෙව්වා ගරු කතාර ගරු මෙව්වා ස්වෛරී භාවය පාවා දෙන්නේවද? ඔබතුමායි කාලය අවසන්. එතකොට මම මෙතුමා කිව්වා අපේ කාලේ කියලා අපේ කාලේ අපි GSP එක ගත්තා. මහින්ද රාජපක්ෂ කාලේ GSP එකට ඇති කරගත්තා. නමුත් ඇයි අපිට GSP සහනය දුන්නේ? යහපාලන ආණ්ඩුවේ අරමුණු intentions ගැන ජාත්‍යන්තරයට කිසිම ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ. ගරු මන්ත්‍රීතුමා අවසන් කරමු. I'm taking 2 minutes. ගරු අමාත්‍යතුමා එතුමා කියනවා ජාත්‍යන්තරයට ප්‍රශ්නයක් තිබුණ නැල්ලු GSP එක ගත්තලු. නමුත් අමතක කරන්නට එපා මේ රටේ ජාතික ආරක්ෂාව අනතුරේ වැටුණා. ඒ හින්දා මේ දෙකේ සමතුලිතතාවයක් තියෙන්නට ඕනේ. නැත්තම් මගේ විශාල ප්‍රශ්නයක් මත වෙන්නට තියෙනවා. ඒ හින්දා අපිට ඕන දීර්ඝකාලීනව මේ රට ඉදිරියට යන්න. ඒ හින්දා අපිට ජාතික ආරක්ෂාව පාවලා දීලා පිටරට සනසන්නත් බෑ. ජාතික ආරක්ෂාව ආරක්ෂා කරගන්න අතරතුරදී අපේ ආර්ථිකය රැකගන්න අතරතුරදී අපේ මේ රටේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න පනතක් ගන්න. සුතේ. මම වෙලාව ගන්නවා. මම මේ පැත්තේ වෙලාව ගන්නවා. මම ඉදිරිපත් ගරු නිමල් ලංසා ඇමතුමා ඇත්තටම අපි ඇමතුමා කිව්වේ අපි ජාතික ආරක්ෂාවත් තාවුරු කරගෙන තමයි අනෙක් කටයුතු ටික සම්බන්ධීකරණය කරන්න ඕනේ. මොකද අපි දන්නවනේ ලක්ෂ්මන් කිරියල්ල ඇමතුමා අර යුද්ධ කරන කාලේ ඕන ගොනෙක්ට යුද්ධ කරන්න පුළුවන් කියලා කියපු එක්කෙනෙන්නේ ඉතින්. ඉතින් ඒ නිසා අපි යුද්ධ ජයග්‍රහණය කළේ මේ වගේ විවිධ බාධකයේදී ඒ බාධක වලට උත්තර දීගෙන ගිය නිසා. ඒ නිසා ගරු අධිකරණ ඇමතුමා ඉතාමත් පැහැදිලිව කිව්වා මේ රටේ අංක 1 ජාතික ආරක්ෂාව. දෙක අපි සියලු ලෝකයේ සියලු රටවල් එක්ක සියලු මේ ඉන්න සියලු ජාති එක්ක වැඩ කරන්න කැමැති පක්ෂයක්. ඒ නිසා අපි ඒ පිළිබඳව අපේ ස්ථාවර ඉතාමත් පැහැදිලිව කරු කිරියල් ඇමතුමාට මතක් කරනවා. හොඳයි බොහොම ස්තුතියි. ගරු බූලසර මන්ත්‍රීතුමනි අපේ රජයේ බලයට පත් වෙනකොට 2015 GSP සාහනය අවශ්‍ය කරලා තිබ්බේ. නමුත් අපි සාකච්ඡා කරලා එක්සත් ජාතීන්ගේ මානවිකම් කවුන්සිලය යුරෝපාවලත් එක්ක සාකච්ඡා කරලා අපේ අරමුණ ගැන the international community they were very clear about our intentions. ඒ කියන්නේ අර අපේ අරමුණ පවිත්‍රතාවය ගැන පිළිගැනීමක් තිබ්බා. ඒක තමයි ඇත්ත. ඒකයි අපි හරියට. ඔව්. ගරු මොකද අහගෙන ඉන්න බැරිද? ගරු මන්ත්‍රීතුමා you have exceeded your time, please wind up. Right. So
වයි ඔබතුමා මොකද්ද මම මේ පැත්තේ වෙලාව දෙනවා. ඔබතුමා කාගෙන්ද ගන්නෙ? මොකක්ද ආදේශය? කාගෙන්ද ගන්නේ? නෑ නෑ මමයි විපක්ෂයේ සංවිධායක මම හොඳයි. ඒ ක්‍රමාණු හොඳයි. ගොල්ල අඩු කරන්න. හොඳයි. ඒ- සුමන්ත්‍රණ මන්ත්‍රීතුමා Point of order, sir. Whatever time Honorable Lakshman Kiriella takes must be from the SJB members of parliament, not from the other parties in the opposition. යකි. අනිත් ඔබතුමා මේ කතා කරා. අවස්ථාවේ මම කියනවා මේ අපේ රටේ ආර්ථිකය බේරගන්න පුළුවන් වෙනස්කම් කරන්න නැතුව සංසදයට ගේන්න නැතුව මේ සිල්ලර මෙව ඇස් බැඳු මේ වගේ සංශෝධන මේ පාර්ලිමේන්තුවට ගේන්න එපයි කියන එක මම මේ අවස්ථාවේදී මතක්